අංක 45 ඒ දරුවෙක් ලැබෙන ජීවිතෙම දුන්නාම යකඩ බෙහෙත් දුන්නාම නේ ඒ පරිසරය සකස් කරගන්න පරිසරය ශක්තිමත් කරගන්න ඒක දෙන්නේ මොකටද කියලා වෛද්‍යවරු දන්නවා ඊළඟට දරුවෙක් ලැබෙනවා කියන කතාව ක්‍රමවේදී ඒක වෙන එකක් ඒක මොකටද කියලා වෛද්‍යවරු දන්නවා මේ දෙක වෙන් කරලා අඳගත්තට පස්සේ අපි දන්නවා පෝෂදායී ආහාර ටික ගන්න ශරීර ශක්තිමත් කරගන්න මේ සඳහා දරුවෙක් මවුසේට එන්නේ මෙන්න මේ ක්‍රමවේදී මේක මේකට තියෙන මේක මේකට තියෙන ක්‍රමවේදී දෙකට වෙන් කරගත්ත පස්සේ අපි මේක පටලවා ගන්න නැහැ අපි ඒක C විටමින් බොන්නේ දරුවෝ ලැබෙන්නේ කියලා හරි ශරීර නිරෝගීවත් වෙන්න කියලා කතාවම දෙන්නේ නැහැ නේ මේ දෙක පටලවා දැන් අපි කරගෙන තියෙන්නේ මොකද්ද අපි මේ දෙක පටලවාගෙන අර පලාකන දරුවෝ ලැබෙන්නේ කියලා ඒක කවදාක වෙන්නේ නැහැ මම මේ උදාහරණේ නෙමෙයි තේරුම් ගන්න මේ නිවනයි කම්මස්සගත සම්මාදිට්ඨියයි මාර්ගය කියන දෙක පටලවාගෙන එකයි මේ අපි කියන්නේ. එහෙනම් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ කියන එකක් දන්න බුද්ධත්වයට අවශ්‍ය පරිසරය කියන එකක් දන්න. ඒ දෙක දන්න නිසා තමයි උන්වහන්සේ මේ දෙක. එහෙනම් බුද්ධත්වයට පාරමිතා පිරුණා නම් ආයි බෝධි ළඟදී මේ වෙනම අමුතු ව්‍යායාමයක් කරනව නෑ නේ. ඒතර අවබෝධය සඳහා වෙන ව්‍යායාමයක් කරනවා. හැබැයි ඒකට අවශ්‍ය පරිසරය වෙනම හදාගන්න පාරමී භූමිය. ඒ තමයි ශරීරය නිරෝගීමත් කරගන්න ඉස්සෙල්ලා. පරිසරය හදාගෙන තියෙනවා. දානය, සීලය, භාවනාව ඔය ටික වඩලා තියෙනවා. මේ හරි බුද්ධත්වයේ කියන කාරණාව වෙනම අවබෝධ කරගන්න. ඒ අරගෙන නැත්නම් මේ කරන්න බලන්න. ඒත් බෑ. උත්පත්ති ලබන්නම අර අපි කතා කරා වගේ කුණ්ඩලිනී ශක්තිය අවදි වෙනවා. ඒක කරගන්න වෙන ක්‍රමයකින්. ඒකෙන් බුදු වුණාද? බුදු වෙන්නේ නැහැ. හැබැයි ඒ ශක්තිය නොතිබුණා නම් බුදු වෙන්න පුළුවන්ද? එහෙමයි. ඒ නිසා ඒ ශක්තිය ටික අවදි කරගන්න මහා බල සම්පන්න ආත්ම භාවයක් ලබා ගන්න ඔය පාරමී ටික කරා. ඒ බල සම්පන්න ආත්මයකට පුළුවන්කම ලැබෙන්නේ මොකද්ද? මෙන්න මේ ලෝකයට අවබෝධ කරගන්න බැරි ධර්මතාවය අවබෝධ කරගන්න. ඒකට වෙන ක්‍රමවේදයක් අනුගමනය කරා. පැහැදිලි නේද? පාරමී භූමියේ කලේ බල සම්පන්න ශක්ති සම්පන්න ආත්ම භාවයක් ලැබුවා. බුද්ධ අවසාන ආත්ම භාවයෙන් තමයි බුද්ධත්වයට සඳහා අවශ්‍ය දේවල් ටික කරන්නේ. ඉතින් මෙන්න මේ පටලවා ගන්න එක හොඳ නිරවුල් තේරුම් ගත්තාම අපිට මේ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. හිතා නැත්නම් ආයෙ හිතන්න පුළුවන් අපිට පාරමිතා ප්‍රාර්ථනා කරන එකයි මේක කියනවා අදින් පස්සේ මොකක් කරන්න වෙයිද? පාරමිතා ප්‍රාර්ථනා කරනයි කියන එකයි යාඥා කරනයි කියන එකයි පටලවා ගන්න එක. අපි ওই ප්‍රාර්ථනා කරන බුදුදහමේ තියෙන ප්‍රාර්ථනා කරන නිවන් ප්‍රාර්ථනා කරන කියලානේ. අපි අඳින කතාව වැරදි නෑ. හැබැයි අපි ඒකට දීපො දැන් ඩොග් කිව්වට පස්සේ අපිට මුංචි කාලේ ඉඳලා ඩොග් කිව්වම පූස වෙනවා. පොඩි ළමයෙකුට ඔයගොල්ලෝ විතරනේ කරලා බලන්න ඩොග් කියලා පූස වෙනවා. ඊට පස්සේ ඩොග් කියපු ගමන් පොඩි එකා ගොළුවේ මැවෙන්නේ මොකද? පූස. කැට් කිව්වම බල්ලා වෙනවා. දැන් දෙකත් මාරු කළා. ඊට පස්සේ ටිකක් කාලේ ලොකු වෙලා ලොකු වුණාට පස්සේ ඒ දරුවෝ මොකද කරන්නේ? කැට් කිව්වම බල්ලා මතක වෙනවා ඩොග් කිව්වම පූස මතක වෙනවා. ඉංග්‍රීසියෙන් ඩොග් කියන්නේ බල්ලටනේ. හැබැයි අපි බල්ලා වෙන්න නැතුව ඩොග් කියලා පූස වෙනවා. මෙන්න මේ වගේ අපි හැම වෙලෙම ප්‍රාර්ථනාවේ කියලා යාඥාව වෙනවා තියෙනවා. එහෙම නිසා දැන් අපිට ප්‍රාර්ථනා කියනකොටම ඔළුවට එන්නේ මොකද්ද? යාඥාව. පාරමිතාව කරන්නේ මේ භාෂාවේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක නිරව කරගන්න. ප්‍රාර්ථනාව යාඥාව දෙකක්. බුදුදහම යාඥාව දෙන්නේ දෙවියන්ලා. ඉස්ලාම ආගමේ තියෙනවා, ක්‍රිස්තියානි ආගමේ තියෙනවා, හින්දු ආගමේ තියෙනවා දෙවියන්ට යාඥා කියනවා. බුදුදහම යාඥාවනේ. පාරමිතාවක් තියෙනවා. ප්‍රාර්ථනා කියන්නේ මොකද? ඒ සඳහා අවශ්‍ය නිවැරදි ක්‍රමවේදය නිවැරදි විදිහට අනුගමනය කිරීම. එහෙනම් ඔයගොල්ලෝ ඒක කරනවා. අර මම දරුවෙක් ලැබුණා කියන උදාහරණ හොඳට මතක තියාගන්න ඕන තමයි නිවන් ලබන්න කරන්නේ. මොකද? ඒක සිද්ධ වෙන නිවැරදි ක්‍රමවේදය දැන් මම කුංචි කාලේ දරුවෙක් ලැබෙන ක්‍රමවේදය කියලා මම දැනගෙන හිටියේ මොකද? බලා ගන්න එක. දැන් මම කාට හරි කියලා දුන්නා කියලා දෙන්නේ මොකද? හොඳට බලා ගන්න. දැන් මම වගේම කම්මෝඩේ කියන එන්නත් පිළිගන්න මොකද? මේව කරාම තමයි මේක වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි දැන් අපේ අතින් අතර යන නිවන් දකින්න කියන දේ අර එක අන්ධයෙක් තවත් අන්ධයෙකුට පාර පෙන්නනවා වගේ වැඩක්. ඇයි? අන්ධයෙකුට පුළුවන් ද තවත් අන්ධයෙකුට පාර පෙන්නන්න බෑනේ. ඒ අන්ධයට ඇස් පෙන්නේ නැහැ. අන්ධයෙකුට තවත් අන්ධයෙකුට පාර පෙන්නන්න බෑ. ඒ වගේ නිවනක් කියන එක ගැන මෙලොව අදහස නැතිනේ තවත් මිනිහෙකුට නිවන පෙන්නන්නේ කොහොමද?
වෙනනම් වෙනස චූටියේ අවදාසක අවබෝධයක් අරගත්ත කෙනෙකුටයි මේක කියන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ කල්යාණ මිත්‍රයෙක් කියන දැන් අපි කල්යාණ මිත්‍රය කියන එක නෙමෙයි කියන්නේ. ඒක ගුරුවරු ඉන්නේ වගේ. දක්ෂ ගුරුවරු ඉන්නේ මේක දන්න අය ඉන්න මේක දැකපු අය ඉන්න මේ ධර්ම අවබෝධ කරගත්ත ගුරුවරු ඉන්නවා. ඔයගොල්ලන්ට ඒ ගුරුවරු හම් වෙලා ඒ ගුරුවරුන්ගේ දේවල් වලට යන්න පුළුවන්. අපිට ඒකට යන්න මොකක් වෙනවද? මෙන්න මේ පසුබිම කියන එක හදා ගන්න ඕනේ. මේ පසුබිම වෙන හදන්න. ඒක අපිට කල්යාණ මිත්‍රය දකින්න පුළුවන් ඉඳලා. නැත්නම් අපිට කල්යාණ මිත්‍රය දකින්න හැක් නෑ නේද? දැන් අපේ ඇහැට ඒව වෙන්නේ නේ. සුද්ධ ජීවි අපේ ඇහැට වෙන්නේ අන්න ඒ වගේ දැන් අපි කරගන්න මොකද මේ ඇහැ තීක්ෂණ කරගන්න. ඒකෝර තමයි අපිට නොපෙනෙන දේවල් පේන්නේ. එදාට අපි ඔක දකින්න යනවා. ඒකයි මෙතන කරන්නේ. පැහැදිලි නේද? ප්‍රාර්ථනා කරනවා. මම දැන් විතර කවුරු ප්‍රාර්ථනාවන්නේ. එහෙනම් යාඥා දේව මෙහෙවල් තමයි ගොඩක් කොල්ල තියෙන පන්තලේ. දැන් අපි වෝට් ගන්නවනේ මොකද්ද? මේ යාඥා බෝධි පූජා මෙහෙය. විවාහය සමත් කිරීමේ යාඥා මෙහෙය මේ හවස පන්සලේ තියෙනවා. නේ? ඉතින් දැන් යාඥා නෙමෙයි කියන්නේ. යාඥා යදි අර යාඥා කරන්නේ කවුද? ඔන්න බලන්න ඔතෙන් බලන්න බුදුහාමරගෙන් රජෙක් වගේ වැඩ කරන්නේ කියලා. යාචකයා යාඥා යදි නේ? යාචක යාඥා යදි අර බෙග කියලා කියන්නේ බෙග කියන්නේ යාඥා. බෙග කියන්නේ යාචකයා. එහෙනම් යදීම කරන්නේ කවුද? යාචකයා. යාචකයා කියන්නේ කවුද? හිඟන්න. හිඟන්න කියන්නේ දුර්වල කෙනෙක්. යාඥා කරන්නේ කවුද? දුර්වලයි. බුදුදහමේ දුර්වලයෙකුට ඉඩක් නැහැ. මොකද කියන්නේ? පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස දුප්ප්‍රාඥයෙකුට දුර්වලයෙකුට මේ ධර්මයේ මොකක් නැද කියන්නේ ඉඩක් නැහැ. ඉතින් උදාහරණ වගේ යාචකයන්ට මේ ඉඳනේ වෙනාවට යනවා. යාචකයන්ට නෑ දුප්ප්‍රාඥයන්ට. ඒ කියන්නේ මොකද යාචකයන් කියන්නේ නුවණ නැති කෙනා කියන එකයි. දුප්ප්‍රාඥය කියන්නේ නුවණ නැති කෙනාට මේ ධර්ම අවබෝධ කරගන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා දෙයක් අපිට තේරෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියන්නේ යාඥා කරන කෙනෙකුට නිවන් ලැබෙනවා නම් ඉතින් නුවණ අවශ්‍ය නැහැ නේ. යාඥා කරන නුවණ කොහොමද? අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවෝ වෙනමම ගහලා තියෙනවා. නේ? අර කියන්නේ සමහර චිත්‍රවලදී වැඩි හිටියන්ට පමණයි. ඒක පොඩි හිටියන්ට බෑ. නේ? ඩෙන්ටිටි බලලා තමයි ඒකට ගන්න. ඒ වගේ මෙතන බුදුහාමුදුරුවෝ කියලා තියෙන මොකද? අඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස. මේක අතිශයින්ම ප්‍රඥාවන්තයාට පමණයි. මෝඩයාට බෑ. ඩෙන්ටිටි බලුවා එළියට ගන්න. මේක පොඩි හිතියන්ට බලන්නේවා නේ වැඩි හිතියන්ට පවන්නේ වගේ. මේ කියන දේ නේද? ඒ නිසා මේක බුදුහාමුදුරුවෝ විශේෂයෙන් වෙන්නලා තියෙනවා. මේක මෙන්න මේ අයට විතරයි මේක විශේෂ වෙන්නේ කියලා. ඒතකොට ඒ අය දන්නවා යාඥාව කියන්නේ මොකද්ද? ප්‍රාර්ථනාව කියන්නේ මොකක්ද? දැන් මේ යාඥාවේ පාරාදම පටලවාගෙන තියන්නේ ඇයි? වැඩි හිතියෝ කිය ඇවිල්ලා තියෙන්නේ කවුද? ඒ වැඩි හිතියන් කොහොමද චිත්‍රපටිය දාපු ගමන් ඉන්නේ කවුද වැඩිපුර? මුංචියුන් තමයි ඉස්කෝලේ ළමයි තමයි ගිහිල්ලා පිටිපස්සෙන් හරින් ගන්නේ. නේ? වැඩි හිතියෝ බලන්නේ නැහැ. ඒ වගේ දැන් මේකෙත් වෙලා තියෙන මොකද? ප්‍රඥාවන්තය කියලා කියප ගමන් අපි ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝම ඕගොල්ලන්ට ගරහනවා නෙමෙයි අපි හැමෝම කවුද නැන්නේ? මේ දුප්ප්‍රාඥ මට්ටමේ ඉඳගෙන අහුවක් කරනවාද? අපි මේ ලොකු දෙයක් ප්‍රාර්ථනා කරනවා. ඒක බුදුහාමුදුරුවෝ පරාභව සූත්‍රයේදී කියනවා රජ පෙළපතක් නැති ඒ රාජ්‍යත්වය ලබන්න සුදුසුකම් නැති මිල මුදල් නැති මිනිස්සේ රජකම ප්‍රාර්ථනා කළොත් එයා මොකක් වෙනවද කියන්නේ? කෙරෙහිලා යනවා කියන්නේ. කෙරෙහිලා යනවා කියන්නේ. දැන් අපිත් මොකක් කරගන්නද? අපි ඒ නුවණ හදාගන්න නැතුව ඒ පාරමිතාවල් පුරන්න දන්නේ නැතුව ඒ පුරන්නේ නැතුව අපි මොකක් ප්‍රාර්ථනා කරනවා? නිවන ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා බලයෙන්ම මොකක් වෙලා යනවද? පිරිහිලා යනවා. පිරිහිලා යනවා කියන පේන්නේ නැහැ. ඇයි උඩ බලන්නේ දුවන්නේ? ඒ නිවන මේ ඕන් අත ළඟ. මේන් අත ළඟ වගේ. උඩ බලන් දුවනකොට මේ කකුල් කැඩිලා ලේ ගලනවා. ඒක පේන්නේ. පිරිහිනවා කියලා පේන්නේ. යම් දවසක මේක දැකපු දවසට තමයි තේරෙන්නේ මෙච්චර කව ගොඩවෙන කොච්චර පිරිහුණාද බොරු කිව්වද කියලා. හාමුදුරු කෙනෙකුට හුන්ට කරන්න බෑ. මොකද? අර පච මවමව දෙන්න පුළුවන්. නිවන අහමයි මෙහිමයි කියලා දැකපු දාලා කියන්නේ අපෝ මේ කියපු එකක්වත් ඒකට කිසිම සමානකමක් නැහැ කියලා. ඒ නිසා මේ ඔගොල්ලෝ වැරදි තැනකට යන්න එපා.
යාඥාවල් වලට යන්නේ ප්‍රාර්ථනා කියන කාරණාව කරන්නේ. ක්‍රමවේදය. බෝධි පූජාවේ ක්‍රමවේදයක් තියෙනවා කියෝනේ දෙක. මල් පූජාවේ ක්‍රමවේදයක් තියෙනවා. යාඥා කිරීම නෙමෙයි ක්‍රමවේදයක් තියෙනවා. අපි මුල්දාසේ කතා කරේ ඒ මොකද්ද? ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. ක්‍රියාව බාහිරට කරන ප්‍රතික්‍රියාව සමාන්තරට එනවා. ක්‍රියාව සමාන්තර කරගත්ත ප්‍රතික්‍රියාව බාහිරට යනවා. සෑම ක්‍රියාවකටම සමානව ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. යාදිසම ප්‍රතිබීජයන් සාදිසං හරිතේ පලං කියලා කිව්වාගේ යම් බීජයකට සමාන ප්‍රතිඵලයක් ලැබෙනකොට පස්සේ මොකද්ද ඒ පුදුමර පෙන්නලා දෙන්නේ? තාක්ෂණය. ක්‍රමවේදය. මෙන්න මේ ක්‍රමවේදයට අපිට සැප ලබන්න බැරිද? මෙන්න මේ ක්‍රමවේදයට සැප ලබන්න පුළුවන්. අපිට කැටපොලකින් සතෙකුට විදින්න බැරිද? ගල් ගෙඩියක්. කැටපොලේ තියෙනවා නම් ගල් ගෙඩියකුත් තියෙනවා නම් ඈතට කාට හරි විදින්න බැරිද? විදින්න පුළුවන්. ඒ මොකක්ද? ඒ අදාළ ක්‍රමවේදයන් ගමනය කරනවා. එතකොට අපිට දුර තියෙන වස්තුවකට මෙහිනම් බලපෑමක් කරන්න පුළුවන් කැටපොලේ. ඒ වගේම මොනවා තමන්ගේ පැත්තට අර පැත්තට දාලා පැනගත්තම තමන්ගේ මොනවාට පැනගලාගෙන එහෙම තෝක ඉල ගන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ කැටපොලේ ක්‍රියාකාරීත්වයේ තේරුම් ගත්තාම දැන් තුවක්කුවේ ක්‍රියාකාරීත්වයේ තේරුම් ගත්තාම තුවක්කුවෙන් ගෙලින් මිනිසුන් මරනවා. සමහරවිට තමන්ට බැරි කියලා ඩොග් ගාලා පව ගස්සගත්තම තමන්ට දැනෙන්න පුළුවන්. බැරිද? පුළුවන්. එහෙනම් මේ මොකක් කරන්නත් මේ ක්‍රමවේදය තේරුම් ගන්න ඕනේ නේද? එහෙනම් බුදුහාමුදුරු ප්‍රාර්ථනා කරනවා කියලා මොකද කියන්නේ? කම්මස්සකතාවයේ කියලා දෙන්නේ මොකද? සැප ලබන්න, සහනය ලබන්න, සතුට ලබන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. මේක ප්‍රාර්ථනා යාඥා කරලා තියෙනවා. යාඥා කරලා ලැබෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය හරියට දැනගන්න. සැපසේ ඉඳා ගන්න, සැපසේ අවදි වෙන්න, මිනිස්යන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්න, නරක හීන නොදකින්න, ඔය මේ දේවල් ටික කරගන්න අපිට පුළුවන් ක්‍රමවේදය බුදුහාමුදුරු පෙන්නලා දෙන්නේ. දැන් අනේ සැපසේ ඉඳේ ඒවා කියලා ප්‍රාර්ථනා කරලා වැඩන්නේ. අන්න ඒ ක්‍රමවේදය පෙන්නලා දෙන්නේ. මෙන්න මේ හිත හදාගන්න විදිහ. මෙන්න මේ හිත හදාගත්තොත් ඒ ක්‍රියාව මොකද වෙනවද? එක ක්‍රම මම කියන්නේ තේරෙනවද ඔයගොල්ලන්ට? හැම එකටම ක්‍රමවේදයක් තියෙනවා. මේ ලෝක සපාවන සබදාන කියන්නේ ධර්මතාවයක් කියන්නේ. කම්මස්සකතාව සැප විඳින්න දිව්‍ය ලෝකයන් ක්‍රමවේදයක් තියෙනවා. බුදුහාමුදුරු කියනවා මම දිව්‍ය ලෝකෙත් දන්නවා දිව්‍ය ලෝකෙට යන හැටිත් දන්නවා. අපායයක් දන්නවා අපායට යන හැටිත් දන්නවා. මනුෂ්‍ය ලෝකෙත් දන්නවා මනුෂ්‍ය ලෝකෙට යන හැටිත් දන්නවා. කාමාවචර භූමියක් දන්නවා කාමාවචර භූමියට යන හැටිත් දන්නවා. කාමාවචර භූමියට නොයන හැටිත් දන්නවා. රූපාවචර භූමියක් දන්නවා රූපාවචර භූමියට යන හැටිත් දන්නවා නොයන හැටිත් දන්නවා. අරූපාවචර භූමියක් දන්නවා අරූපාවචර භූමියට යන හැටිත් දන්නවා අරූපාවචර භූමියට නොයන හැටිත් දන්නවා. ත්‍රි භූමියක් දන්නවා ත්‍රි භූමිය නිදර්ශනයක්. ත්‍රි භූමිය කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකය. මේ ලෝකයක් ගන්න ඔය ලෝක තුනට යන හැටි දන්න ඕනනම් ඔය තුනේ නිදර්ශනයක් ගන්න. ඔන්න ඔහොම දැනගත්තේ නැතුව එහෙනම් මොකක්ද දන්නේ? ක්‍රමවේද දන්න. අපායයක් දන්න අපායට යන විදියක් දන්න. මනුෂ්‍ය ලෝකේ දන්න මනුෂ්‍ය ලෝකෙට යන විදියක් දන්න. තිරිසන් ලෝකේ දන්න තිරිසන් ලෝකෙට යන විදියක් දන්න. දැන් අපි දවසින් දවස කොට ඉගෙන ගන්නවාද? දැන දැනගෙන දැනගෙන විදිය තේරුම් ගන්න. දැන් මුල් දවසේ කම්මස්සකතාවය කියලා ක්‍රියාවට ප්‍රතික්‍රියා තියෙනවා කියලා ගොඩාක් විස්තර කරමු ගන්න. බය අපේ ඉතර බය එන හැටි දන්න බය එන්නේ නැතුව තියාගෙන හැටි දන්න මේ ක්‍රමවේදය. අපිට සහනය එන හැටි දන්න සහනය ඉන්න දුක එන හැටි දන්නවා සහනය දුක එන්නේ නැතුව පවත් ගන්න හැටි දැන ගන්නවා සහනය උපදවා ගන්න හැටි දැන ගන්නවා. අපලේ එන හැටි දන්නවා අපලේ වලකින හැටි දන්නවා. මෙන්න මේක දැනගත්තොත් විතරයි අපි මොකක් කරගන්නේ. අපි මේ විශ්ව අතංගලක් නෙමෙයි අපිට ඕන දේ අපිට දැන් ඔන්න එදාට කියන්නේ ඔන්න අපිට ග්‍රහ දෝෂය කියලා. ඇයි සිකුර වැඩි වෙනවා නම් සිකුර පාලනය කරගන්න හැටි දන්නවා. සෙනසුරාගේ ශක්තිය වැඩි වෙනවා නම් සෙනසුරු නීච කරලා සිකුර බලවත් කරගන්න හැටි දන්නවා. මේ ග්‍රහය මොකක් කරගන්න පුළුවන්ද? Tamanට ඕන දේ පාලනය කරන්න පුළුවන්. දැන් මොකක් කියනවද අපි ග්‍රහයන්ට ඕන දේ පාලනය කරනවානේ. බුදුහාම මේ එකයි කිව්වේ. අපි දැන් කරන්නේ ග්‍රහයට ඕන විදිහට අපි වැඩ කරනවා. හැබැයි ශක්තිමත් යන මොකක් කරනවද? ග්‍රහය Tamanට ඕන විදිහට පාලනය. එහෙනම් ඔබ හිතපුවම එතන ඉන්න ඕන. ශක්තිමත් මනස එහෙමයි. දුර්වල අපි තමයි ග්‍රහයට උරුනවා. අර ග්‍රහයට උරුනවා මේකට උරුනවා හැම එකකට උරුනවා වගේ තියෙනවා. දුර්වල මනසෙ මේ ඒ නිසා අපිට මම කියන එක පැහැදිලි වෙන්න ඕනේ. මේ හැම එකකටම තියෙන ප්‍රාර්ථනා කරන ක්‍රමවේදය, ටෙක්නික් එක, තාක්ෂණය, සූත්‍රය. සූත්‍ර කියන්නේ තාක්ෂණයක් තියෙන්නේ. ඔය දැන් කම්මස්සකතාවය කියන තාක්ෂණය. මොකද ක්‍රියාවක ප්‍රතික්‍රියා වෙනවා කියන මේ තාක්ෂණය පෙන්නන්නේ. මෙන්න මේ තාක්ෂණය හුදට තේරුම් ගත්තාම Tamanට තේරෙනවා
තමන් ඉස්සරහින් ඉන්න කෙනාව හසු කරගන්න පුළුවන්, තමන් ඉස්සරහින් ඉන්න කෙනාව ආකර්ෂණය කරගන්න පුළුවන්, විකර්ෂණය කරගන්න පුළුවන්. නේ? ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන නම් එලවන්න පුළුවන්, තියාගන්න පුළුවන්, හිත හදන්න පුළුවන්, හිත රිද්දන්න පුළුවන්. මොකද? ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක අපිට තාම තේරෙන්නේ නැති නිසා තමයි අපිට අනිත් මිනිස්සුව වශී කරගන්න වශී ගුරුකම ඕනේ. අපිට මේක තේරෙන්නේ නැති නිසා. නමුත් අපිට මේ කර්මය තේරෙනවා, මේ තාක්ෂණ තේරෙනවා. අපි මේ ක්‍රමවේදයෙන් මේක බුදුරු මොකද කරන්නේ? බෝසත්තුරු මොකද? ශක්තිමත් මිසුනේ කරන්නේ. මේ ලෝකයක් පාලනය කරන්නේ මොන ක්‍රමවේදය හරහා. ඒ නිසා අපි මේ ඉගෙන ගන්න මොකද්ද මේ? බණ අහන එක දැන් ඉගෙන ගන්න මොකද්ද? මෙන්න මේ ක්‍රමවේදේ Tamanට ක්‍රියාත්මක කරගන්න පුළුවන් මට්ටමට හදාගන්න. ඊට පස්සේ කාගෙන්වත් උදව් ඕනේ. තමන්ගේ ශරීරයේ වේදනාවක් වෙනකොට මේ වේදනාව නැති කරගන්න තාක්ෂණය කරනවා. ඒක කියන්නේ තමන්ගේ ශරීරයේ ශක්තිය වැඩි කරගන්න ඕන වැඩි කරගන්න තාක්ෂණය කරනවා. ඊට පස්සේ තමන්ට වාහනේ බයික් එක ඇක්සිලරේටර් එක පාගන්න කරකවන්න. අපි දන්නවනේ මේ කරකවුවම මේක වේගය වැඩි වෙනවා කියලා. අන්න ඒ වගේ අපිට අපේ ශරීරය තුළ යම් කිසි දේවල් වල වේගය අඩු වැඩි කරගන්න බෑ. තාක්ෂණය දෙනවා. ඒකට රාගික දහසක් ආව ගමන් රාග දහස සංස්කාරණ කරගන්න පුළුවන්. රාග දේශ දෙකම මොහයත් එක්කම ඔක්කොම පාලනය කරනවා. මේ හැම එකටම තියෙන්නේ උඩින් පහළ වෙන්නේ නේ මේ ධර්ම. මොකද මේ තාක්ෂණ. ඒක කියන්නේ මේ ධර්ම අතිශයින් මේ දන්න විද්‍යාවට වඩා විද්‍යාත්මකයි. හේතුඵල. ඉබේ හටගන්න ඒවා මොකුත් නැහැ මේක. ඉබේ හටගත්තම මේක හේතුඵල නැහැ නේ. එතන මේක ඇතුළේ තියෙන තාක්ෂණය. අපි මේ පොඩ බලන් ඔළුවට දෙන්නේ මොකද? තාක්ෂණය. හැබැයි අපි සාමාන්‍ය මොනවා හරි කල්පනා කරලා කියලා තාක්ෂණය කරුවට එනවා. ඒක නිකන් පොඩි අර සින්දුවක් ඇහුවා වගේ පොඩි චෝන් එකක් එනවා. නැත්නම් හිතට පොඩි එනවා වේදනාවක් පොඩි සාහනයක් එනවා සමහර වෙලාවට ෆිල්ම් එකක් බැලුවම වගේ. එහෙම නම් තමයි තාක්ෂණය කියන එක තමයි අපි හදාගෙන යන්න ඕන. එහෙනම් පාරමිතා කියන එක තාක්ෂණය. ඔක ගැටි තියෙනවා නේද? අපි මේ ටිකට යන්න. හදිස්සි වෙන්න එපා. වැරදි දැන් තියාගෙන ඉන්න අඩුපාඩු දැන් මේ වෙනවත් නම් තාම නිසා හොඳයි. නැත්නම් මට උත්තර මොකද? එන්නේ. ඊළඟ පස්සේ අපි දැන් අපි යාටි වල දෙන්නේ නම බලාවුරු නෙවෙයි. ඒකට ඔව්. ඒකට මම අද උත්තරයක් නොදෙන්න මොකද මේ මාස්ක වැඩගත්තොත් අද ඉවර කරගන්න. යාජක දැන් එතකොට මේ යාජකයෙකුට අපි දෙන්නේ කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හැබැයි දැන් වෙන වෙලාවකදී අපි වෙන කෙනෙකුට දෙන්නේ සමහර වෙලාවට බලාපොරොත්තු වෙන. එතකොට යාජකයෙකුට දෙන එකද වඩා වැදගත් වෙන කෙනෙකුට දෙන එකද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඕක දැනට ඕගොල්ලන්ගේ ඔළුවෙන් බලන්න අපට අදහසක්. මම මේක අද මේ මාසිකව පටන් ගත්තොත් අපිට ඕක ගොඩක් කතා කරන්න තියෙනවා කියන්නේ. ඒ කොහොම මේ පරිසරය ඇතුලේ ඕම් පැහැදිලි කතා කරනවා. ඒක කතා කරනවා තමයි පරිපූර්ණ දර්ශකේ නැත්නම් භාගයක් තියෙන දැනට තියෙන භාගයනේ. ඒකයි ඔයගොල්ලන්ට එක එක ප්‍රශ්නේ. මේ තමයි අපි කරගන්න නිසා. කොහොමද මේක තේරුම් ගන්නකො? දැන් අපිට හිතෙන්නේ අපි දැන් මොන මෙතන තරුණ මට්ටමේ පොඩි ළමයි තියෙනනේ. ඊළඟ සාමාන්‍ය වැඩි වයසයක් තියෙනවා. තරුණ වයසයක් තියෙනවා. ඊළඟට යම් ප්‍රමාණයක වයස මුහුකුරා ගියපුවාක් තියෙනවා. වයසක මයක් තියෙනවා. ඒ අයට හිතෙනවා දැන් මෙතනට ආපු අය තියෙනවා ආගෙන ඉතින් තරුණ පිරිසක් ළමයි වගේ පොඩි ළමයි වෙනවා අඩු වෙන්නේ. දැන් අපිට හිතෙනවා මේ නිවනේ කියන එක කාට දෙන එකක්ද? නිවන කියන එක මේ පන්සලට අයිති එකක්. මේක ආගමික භාණ්ඩයක්. දැන් පාත්‍රය ගුවහම ආගමික භාණ්ඩයක්. ඊළඟට අටපිරිකර කිව්වහම ඒක ආගමික භාණ්ඩයක්. ඒක ගිහි ගෙදර වල පාවිච්චි කරනවද? ගිහි ගෙවල් වල පාවිච්චි කරන්නේ. පාත්‍රය කිව්වහම ගිහි ගෙවල් වල පාවිච්චි කරන්නේ. ඒක ආගමික භාණ්ඩයක්. ඊළඟට තව මොනවද ඒ වගේ තියෙන්නේ? සිවුර කිව්වහම ඒක ආගමික භාණ්ඩයක්. ඒක ගිහි ගෙවල් වල පාවිච්චි කරන්නේ. ඔන්න ඔය වගේ අපිට හිතෙන දේ තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. වඩා අවදින් ඉන්න. ඈ? ඔව් වටාත් එකේ ගිහුවම හැබැයි වටාත් මම දැකලා තියෙනවා මැලේසියාවේ මේ නිකන් මිනිස්සු පාවිච්චි කරනවා. ඔය කඩලා බදින තැන් වලින් පොවන් ගහන්න ගන්නවා. තේරුණේ? දැකලා තියෙනවා මම දැකලා තියෙනවා. මම ඒ කියන්නේ තියෙනනේ නිකන් ඉරිඟු අරමුණේ මේ කඩලා පාරායින් උන් තියන් බදින්නේ අරමුණ කරන්නේ. අන්නේ තැන් වල වටාත් වගේ ඔය වගේම රවුන්ට මේ කපලා ඊටත් එක්ක ඕකෙන් තමයි පොවන් ගන්න. ඉතින් තමයි ලැජ්ජේ දෙන ඕක කියන්නේ වැඩන්නේ.
වඩාත් මේ ඒ නිසා වටාත් දැන් ලංකාවේ ඇතුළේ නම් ආගමික දෙයක්. අන්න ඒ වගේ අපිට හිතෙන ගැඹුරු තේරුම් ගන්න ඕනේ. මම මේ කියන කාරණාව ගැඹුරුයි අපිට තේරෙන්නේ නැති එක. අපිට හිතෙන දේ තමයි මේ චූටි ළමයින්ට හිතෙන දේ තමයි මේ දෙමව්පියෝ හිතන දේ තමයි වැඩිහිටියෝ උනත් හිතන දේ තමයි නිවන කියන්නේ මොකක්ද කියලාද? නිවන කියන්නේ ආගමික භාණ්ඩයක් කියලා. ඈ? පින්කලාම ලැබෙන මේක පින් කරන, ඒ කියන්නේ මේක අවශ්‍ය වෙන්නේ ඒ වෙලාවට විතරයි. වයසට ගියාම මැරෙනකොට අවශ්‍ය වෙන එකක්. මේක දැන් අර ආගමික භාණ්ඩ පන්සල මතක් වෙන්නේ පින්කමක් කරගන්න ඕන හරි වෙලාවටනේ මේක. ජීවිතේ හැම වෙලාවෙම මේකත් එක්ක බද්ධ වෙලා නැහැ. ඒ නිසා මේ නිවන කියන එක මොන වගේ එකක් කියලාද? මෙන්න මේ ආගමික භාණ්ඩයක් මේක විශේෂ අවස්ථාවලදී විතරක් පාවිච්චි කරන එකක්. නේ? ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන වෙලාවට විතරක් පාවිච්චි කරන එකක් කියලා තමයි අපිට හිතෙන්නේ. හැබැයි අපි නොදන්නවා වුණාට චූටි දරුවෙක් මව් කුසට ආපු වෙලේ ඉඳලා හොයන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ දැන් මේ මෙතන ඉන්න ළමයි නම් මේක ඉතින් ළමයි ගැන මම කතා කරන්න බැහැ නේද? මෙතෙන්ට ආපු නැති වැඩිහිටියෝ ඉන්න පොඩි ළමයි ඉන්න ඉස්කෝලේ යන ළමයි ඉන්න ඔයගොල්ලෝගේ දරුවෝ ඉන්නෝනේ. දැන් ඔයගොල්ලෝගේ දරුවෝ මෙතෙන්ට එක රඟාවේ නෑනේ. එක රඟාවේ නැත්තේ ඒ දරුවන්ට මේ වහන්න වෙලාව නෙමෙයි. ඒ දරුවන්ට තියෙනවා වෙන වැඩ තියෙනවා. ප්‍රශ්නාව කරන්න තියෙනවා. ඒ දේවල් ප්‍රශ්න තියෙනවා. ඉගෙන ගන්න තියෙනවා. වෙන වැඩ තියෙනවා. මේ ඒ නිසා ඒ අයට මෙතෙන්ට එන්න වෙලාවක් නැහැ. මොකද මේක අහන්න පුළුවන් ඒ කට්ටියගේ වැඩි වෙලා අපි වගේ පොඩ්ඩක් විවේක වෙච්ච කාලෙක නේ වයසට ගිහිල්ලා වැඩක් බලන්න නැති වෙච්ච කාලෙක අපි ඇවිල්ලා මේක අහගන්නවා. ඒ නිසා එයාලා දැන් මේ නිවන් දකින්න නෙමෙයි එයාලගේ වැඩ ටික කරගන්න කාලේ තමයි දැන් තියෙන්නේ. කට්ටියට මේව කරන්න වෙලාවක් නැහැ. අද දැන් ඉතින් මේව කරන්න ඕනේ නැහැ නේ. වයසට ගියාම කරගත්තම වැඩ කියලා තමයි අපිට හිතෙන්නේ. එතකොට අපිට හිතෙච්ච දේ තමයි ඔයගොල්ලෝගේ දරුවෝ මෙතන එක් කරගෙන ඉන්නේ නැහැ කියන්නේ ඕගොල්ලන්ට හිතෙන දේ තමයි මේ නිවන කියන්නේ මොකද්ද? වයසට ගියපු අයට කියන එකක්. මේක පන්සලේ අය කියන එකක්. මේක ලෙඩ වෙලා වයසට යන්න නිකන් කර කියා ගන්න දෙයක් නැති වුණාට පස්සේ ප්‍රශ්න ගොඩක් ඔළුවට හටගත්තට පස්සේ මේක හොයන්න ඕන එකක් කියලා තමයි අපිට හිතෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ අපි හැමෝම ඉපදිච්ච දවස් ඉඳලා කියන්නේ ඉපදිච්ච දවස නෙමෙයි. මව කුසට ඇවිල්ලා දවස් 7 කීපයක් ගියාට පස්සේ ඉඳලා අපි හැමදාම හිරුවේ මොකද්ද? ඔන්න ඔය නිවන. අපි හොයන්නේ මේ නිවන, ඔය හොයන නිවනයි මෙතන කියන නිවනයි එකක් කියලා නෙමෙයි හිතෙන්නේ. අපි දැන් මෙතෙන්ට ආව නැති අය පන්ති ගිහිල්ලා හරි ඉස්කෝලේ ගිහිල්ලා හරි මොනවා හරි දෙයක් කියනකො එයාලා එහෙ ගිහිල්ලා හොයන්නේ මොකද්ද? නිවන. අපි මෙතන කියන්නේ මොකද්ද? නිවන. එයා කියනවා, එයාලා හිතන් ඉන්නවා මේ අම්මලා ওই කතා කරන නිවන් දැකලා හරියන්නේ අපිට මොකක් කරන්න තියෙනවද? අපිට වෙන වැඩ ටිකක් තියෙනවා. දැන් අර සමහරලාට තියෙනනේ එකම නම් දෙකක් තියෙන බෙහෙත් පළවර්ග තියෙනවා. මට කියන්න මෙහෙම එකක් දන්නවද මොනවද? වැටහිරයි කියලා කියනවා ආඩතෝඩයි කියලා කියනවා. දැන් එක්කෙනෙක් දැන් වැටහිර හොයන්නේ කියලා වැටහිර හොයනවා. අනිත් එක්කෙනා මට නම් වැටහිර නෑ මට මම මේ ආඩතෝඩ පැලයක් හොයා ගන්න ඕනේ දැන් මේ කියලා මෙයා ආඩතෝඩ හොයනවා. දැන් මේ දෙන්නම කැලේ පිරලා එක්කෙනෙක් වැටහිර හොයනවා වාට වැටහිර හම්බුනොත් ඔයා ඇවිල්ලා වැටහිර ටික හොයාගෙන යන්න. මම ආඩතෝඩ ටික හොයාගෙන තමයි එන්නේ. කියලා දැන් මේ දෙන්නම හොයන්නේ දෙකක්. අපිට හිතෙනවා ඔයා හොයන එක නේ මම හොයන්නේ ඔයාගේ පැත්තෙන් කියලා මට හරියන්නේ මට හොයාගන්න තියෙන ආඩතෝඩ. ඔයා ওই පැත්තේ වැටහිර තියෙන කෙනෙක් මේ පැත්තේ මම ආඩතෝඩ තියෙන පැත්තක් හොයාගෙන යනවා කියලා දැන් මේ දෙන්නේ දෙපැත්තට යනවා. හැබැයි මේ දෙන්නම හොයලා තියෙන්නේ මොකද්ද? එකම බෙහෙත. දැන් මෙතෙන්ට එන මිනිස්සු ඕගොල්ලෝ ඇවිල්ලා හොයන්නේ ඒක. මෙතෙන්ට ආව නැති මිනිස්සු ආවේ නැතුව හොයන්නේ මොකද්ද? ඒකම. හැබැයි අපිට අවශ්‍යතාවයට හිතෙන්නේ මොකක්ද? මේ දෙකක් කියලා. දැන් ඔන්න දැන් කිලිම වයිට් එක ගන්න. දැන් කිලිම තේරෙන්නේ දැන් ඔය දරුවෙක් ලැබෙන්නේ නිසා ඔය දරුවා කුසට ඇවිල්ලා ටික දවසක් ගියාට පස්සේ දඟලනවා දැන්. ඔව් මම්මලා දන්නෝනේ. ඇයි දඟලන්නේ? එක විදිහකින් ඉන්න පුළුවන්. එක විදිහකින් ඉන්නේ නැත්තේ මම මුලින් ඉඳලා වෙන්න හදන ඔයගොල්ලන්ට අත්දැකීමක් තියෙනවා ගෑනු අම්මලාට අත්දැකීමක් තියෙන එක. එක විදිහකින් ඉන්නේ නැත්තේ ඉන්න විදිය අමාරු නිසා. එතකොට ඉන්න විදිය අමාරුයි කියලා තව පැත්තකට පෙරලෙන්නේ. එතන සාහනේ තියෙනවා කියලා. එතකොට ඒ හොයන්නේ මොකද්ද? ඒ හොයන්නේ මේ අපි හොයන එකම තමයි. වෙන 아무තු කිසිම දෙයක් නෙමෙයි. මෙතන කියන්නේ ඒ සාහනීයම තමයි. නිරෝධ සමාපත්තියට සම්බන්ධනම බුදුහාමුදුරනේ මොකක් වෙන්නේ කියලා. නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන පස්සේ බුදුහාමුදුරනේ ශරීර චලනයක්වත්
සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් වෙලාද? නිරෝධය අත්දකින්න ඉන්නවා. නිරෝධය අත්දකින්න වෙලාවට ශරීර චලන සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි නිරෝධයෙන් උත්තානේ වෙච්ච ගමන් මොකක් වෙනවද? ශරීර චලන සිද්ධ වෙනවා. ශරීර චලන සිද්ධ වෙන්නේ නිරෝධයෙන් උත්තානේ වෙච්ච ගමන් ඒ සහනය හැම වෙලේම එක මට්ටමේ පවතින නිසා ඉරියව් මාරු කරන්නේ නැහැ. සහනය ඒ ඉරියව් පවතින්නේ නැති නිසා. හැබැයි නිරෝධ සමාපත්තියට රහතන් වහන්සේ කෙනෙකුට බුදුහාමුදුරන්ට විතරක් පුළුවන්. මේ සෝතාපන්න කෙනෙකුට කරන්න බෑ. නිරෝධ සමාපත්තියට හිත තියාගෙනකොට ශරීර චලන සිද්ධ වෙන්නේ නැහැ. නිවන අත්දකින්න. එහෙනම් නිවන අත්දකින්න ඉන්න වෙලාවට ඇරෙන්න අනෙක් හැම වෙලාවකම මොකක් වෙනවද? ශරීර චලන සිද්ධ වෙනවා. නිදාගන්න වෙලාවට දෙහිණි වෙලෙන්නේ ඒකයි. නේ? එතකොට ඔන්නේ කුසේ ඉන්න දරුවා මුල් සති කීපයෙන් පස්සේ මේ දඟලන්න පටන් ගන්න මාස කීයද? මාස දෙකකින්ද? මාස 6කින් හරි. අන්න ඒ හැකියාවක් ආපු තැනේ ඉඳලා දැන් අපිට දැනෙන මට්ටමනේ. හැබැයි මේක ජීවිතයේ මට්ටම ආපු වෙලේ ඉඳලා මොකක් වෙනවද? මේ ශරීර චලනේ සිද්ධ වෙන යම් ප්‍රමාණයක සිද්ධ වෙනවා. එතකොට අපිට පේන මට්ටම සිද්ධ වෙන්නේ නැති වෙන්නේ. එතකොට මේ මොහොතේ ඉඳලා මොකද වෙන්නේ? එතනින් මෙතෙන්ට මෙතනින් එතෙන්ට හැරි හැරි පෙරලි පෙරලි මොකද බලන්නේ? මෙන්න මේ සහනය. දිගට පවතින සහනයක්. හොයන්න. එහෙනම් ඒ ළමයි හොයන්නේ දැන් ඉපදිලා නෑ තාම. ඉපදිච්ච නැති දරුවෝ හොයන්නේ මොකද? සහනය. සහනය කියන්නේ මොකද? නිරෝධය, නිවන, නැවතීම. මේ පැත්තට බෙදලා බලන්න මෙතනම සහනය තියෙනවා ආයෙ අනිත් පැත්තට බෙල්ලෙනවද? බෙල්ලෙන්නේ. එතන සහනය දෙච්ච ගමන් තමයි අනිත් පැත්තට බෙල්ලෙන්නේ. එහෙනම් දරුවෝ මේකස්ස කර්මයන් ගහනවා කියන්නේ මොකද්ද මේ කොට බෑ කියන්නේ? මේ එක තැනක සහනය නැති නිසා ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට බෙල්ලෙනවා. ඒතර ඒ දරුවා සහනය හොයනවා. දැන් මේ දරුවා මාස 10ක් ගත වෙලා උපදිනවා. ඉපදිච්ච මොහොතේ අඬනවා. දඟලනවා. අඬන්න පටන් ගන්නනේ. දැන් කෑස් කඩේ අරගෙන ටික අහිං කරපු ගමන් අඬන්න පටන් ගන්නවා. අඬන්නේ අසහනය නිසා. ඇඬුවාම එයා හිතනවා මොකක්ද කියලා. සහනය ලැබෙයි කියලා. බඩගින්න වෙනකොට අඬනවා. කිරිබොනවා. කිරිබොන්නේ බඩගින්න අසහනය, කිරිබුවාම සහනය ලැබෙයි කියලා. එහෙට පෙරනවා, මෙහෙට පෙරනවා, දඟලනවා. මේ ඔක්කොම පුංචි කාලේ අවුරුදු 2ක් 3ක් 4ක් යනකොට මේ කරනවා නම් මොනම හරි දේවල් එකක්. නේ? කනවා ඒ නිසා සායනයේ කියලා බලනවා කෑවට පස්සේ ආයෙ ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ මුත්‍රා කරනවා රව කරනවා මේව කරනවා එහෙම කරාම සායන දෙගෙන මෙන්න මෙහෙම කර දැන් එතන ඉඳලා අපි ඊට පස්සේ මොකද මොන්ටිසෝරි යනවා මොන්ටිසෝරි ගියාම සායන දෙක කියලා ඉතින් ඊට පස්සේ ඒකෙන් පස්සේ ඉස්කෝලේ යනවා ඉස්කෝලේ මෙහෙම කර ජීවිත කාලේ මොකද කරන්නේ අදලා මේ මොකද කරන්නේ අදලා මේ වෙන්නේ සාහනේ දැන් ඔයගොල්ලෝ මෙතෙන් ආවෙත් මොකක් කරගෙන මොකක් බලාපොරොත්තු වෙන්නේ සාහනේ බලාපොරොත්තු වෙන්නේ සමහර මෙතෙන් ආවේ නැත්තේ ඒත් සහනේ බලාපොරොත්තු වෙන්නේ. ඒත් නිවන බලාපොරොත්තු වෙන මෙතෙට එන්නේ නැහැ. ඇයි ඒගොල්ලන්ට හිතෙනවා දරුවෙකුට හිතෙන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා මේක වාඩිලා ඉන්නට වැඩිය හොඳයි. මන්දිරේ ගිහලා විභාගේ පාස් වුණොත් තමයි මට නිවන ලැබෙන්නේ. ඒ නිසා මොකක් කරනවද? ධර්ම දේශනාව අහන්න බෑ. මම මොකක් කරනවද? මම පන්ති යන්න ඕනේ. එයා හිතන මොකක් කොහෙද නිවන තියෙන්නේ කියලා. විභාගේ සමත් වීම තුළ නිවන ලැබෙනවා. ඒ නිසා ඒකට ගියොත් මෙතෙන්ට આવොත් වෙන්නේ ඒක මගේ හැරෙනවා. ඒක නිවනට අදාළ නැති දෙයක් මේක. ඒ නිසා මොකක් කරනවද? එයා මේකට එනතු එහෙට යනවා. එයා එහි ගියේ නිවන බලාපොරොත්තු වෙන්නේ. තවත් කෙනෙකුට කියන්න පුළුවන් කුරුඳු ගල් දෙක තුනක් තලාගෙන ඉඳලා හිටියනම් ඊය කරේ හම්බුනේ මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙන එකට සල්ලි හම්බ වෙන්නේ නැහැ නේ. එහෙම වුණාට පස්සේ තමයි අපේ ප්‍රශ්න ටික තියෙන ප්‍රශ්න ටික විසඳෙන්නේ සල්ලි ටිකක් අතට ලැබුණාම තමයි. ඒ නිසා මොකක් කරනවද? එයා දේශනාව අහන්න නැතුව මොකක් කරනවද? කුරුඳු ගහක් තරන. එයා මෙහෙට එන්නේ නැතුව කුරුඳු ගහ තරන්න තීරණය කරේ. එයා දන්න මට්ටමේ නිවන එතන තියෙනවා කියලා හිතාගෙන. එයාත් බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙන නිවනම තමයි සහනයම තමයි. නේ? ඒතකොට සමහර කෙනෙකුට කියන්න පුළුවන් අද නම් කකුලක් තියනවා, ඉඩක් තියනවා, මේවත් තියාගෙන ඉන්නේ කොහොමද බුදුහාමේ මේ මිනිහව එගේ පැත්තේ උදාවල් තියාගෙන මේකට මේ නිදාගත්තාම පොඩ්ඩක් ඇදලා නිදාගත්තාම කොච්චර සහනයක්ද නේ? උතන් ගිහලා වාඩිලා ඉන්නවා කියන්නේ දැන් අම ලේසිද? ලේසි නෑ. ඒ නිසා මොකක් කරන්න හිතනවද? අද වරුසාවදාස හොඳට කාලෙකින් ගන්න නිදියනවා කියලා හිතාගෙන එයා ගෙදර පෙළන නිදිය ගන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නේ? සහනය බලාපොරොත්තු වෙන්නේ. අනිත් කෙනා කියන නෑ නෑ උඹ කියන කරාට මම යනවා කියලා හිතාගෙන එයා මෙතෙන් දෙන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නේ? ඒ සහනය බලාපොරොත්තු. එයා නවතින් එක්කෙනෙක් නවතින්නේ සහනය බලාපොරොත්තු. අනිත් එක්කෙනා එන්නේ සහනය බලාපොරොත්තු නේ? මුදලාට හිතනවා නම් බැරි වෙලා හරි මේ මෙතන ඉන්න බණ අහගෙන ඉන්නවට වැඩිය හොඳයි කඩේ අරගෙන ඉඳිනම් කීයක් ක්‍රියාතර ලැබෙනවා කියලා හිතනවා නේද? හිතන්නේ නැහැ. මොනවා මේ හිතුවනම් එහෙම කරන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නද?
මුදල් ටිකක් ලැබුණාට පස්සේ අපි ওই ප්‍රශ්න ටික විසඳන්නේ එතනින්. මේ වැහුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. එහෙනම් එතනයි සාහනය ලැබෙන්නේ කියලා හිතනවා. මෙතෙන්ට එන්නේ නෑ. ඒ මෙතෙන්ට එන්නේ සාහනය බලාපොරොත්තු වෙන්නයි. ඒ වගේම ගොඩාක් අයට මෙතෙන්ට එන්න බැරි වෙන්නේ ඒ අය මොනව බලාපොරොත්තු නිසා. ඒ අය සාහනය බලාපොරොත්තු නිසා. එහෙනම් හොඳට මතක තියාගන්න. ඒ අය එහි ඉඳන් හොයන සාහනේ අපි මෙහි ඉඳන් හොයන සාහනේ දෙකම එකක්. හැබැයි එයාලා අනුගමනය කරන ක්‍රමවේදේ අපි අනුගමනය කරන ක්‍රමවේදේ දෙකක්. කුසේ ඉන්න චූටි දරුවා ওই මෙලෝඩියක් දන්නවා. නෑ ඒ පොඩි දරුවා අර ඉපදිලා නැහැ නිසා මේ ළමයි එහාට මෙහාට පෙරලෙන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නද? ওই සහනේ ওই නිවන බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතන ඇවිල්ලා මිලාගලන්නේ පාඩේ ළමයි ඔක්කොම කරන්නේ. ඒකම බලාපොරොත්තු වෙන්නේ. අපි ඒගොල්ලෝ දෙන්නම බලාපොරොත්තුනේ එකමයි. අපි මුංචි කාලේ මවුසට ආපු දවස් ඉඳන් බලාපොරොත්තු වෙච්ච දේ. ඒක ගන්න අපි කොච්චර ක්‍රමවේද අනුගමනය කරාද? දැන් බැරිම දැන් තමයි. මෙතන හැබැයි ළමයෙකුට පුංචි කාලේදී තේරෙන අම්ම කෙනෙක් දරුවෙකුට කියලා දුන්න පුතේ අපි ඔය රවුමම ගහලා තමයි අවසන් වෙන්නේ කාලේ. පුතේ උඹ මුලින්ම මේක කරපන් කියලා කිව්වොත් අන්න ඒ අම්ම දරුවට නිවැරදිම කියලා දුන්නේ නැද්ද? කියලා දුන්නා. නමුත් ඕගොල්ලෝ කියලා දෙනවා. ඕගොල්ලෝ කියන්නේ මම බලන්න යනවා පුතේ උඹ පන්සල්. දරුවට වැරදිච්ච ක්‍රමවේද කියලා දීලා හරි කියලා හිතන ක්‍රමවේද මොකක් කරනවද? දැන් ඕගොල්ලන්ට හරි කියලා හිතුනේ නැති නිසා යොක් කරන්නේ. ඕගොල්ලන්ට මේක හරි කියන දැන් හිතනවා නම් ඕගොල්ලන්ගේ දරුවන්ට දෙන්නේ ඔය ඔතන නෙමෙයි. ඔතන කොහොමනා වෙනවා. ඒක වෙන දෙයක් කොහොමනා. සහනය ඔතනේ උපදිනවා නම් මේ වෙද්දී ඕගොල්ලන්ට ඉපදලා දෙනවා. නේ? දැන් මෙතන ඉන්න හරියට ක්‍රියාවල් කරන අය ක්‍රියාවක් කරලා දැන් මේ ෆ්‍රාන්ස් මතට රිටයර් වෙච්ච ඉන්න ගොඩක් නේ. දැන් ඒ හැමෝටම දැන් මමත් මට මේ ඉඳලා මේ ගොඩක් අය ඉන්න රජය කියලා කරනවා. මෙතුමිය දැන් විදුහල්පති අර විදුහල්පතිනියක් ඉන්නවා දැන් විදුහල්පතිනියක් ඉන්නවා මේ ගුරු උදේට මාත් එක්ක ඉන්නවා. රජය කියලා ගන්න අය එතන ගුරුවරු කීප දෙනෙක් ඉන්නවනේ නේ. අපි සාමාන්‍ය ඒ කියන්නේ මුක්තිය මට්ටමට ගිහිල්ලානේ. දැන් අපිට හිතෙන් එතන සාහනය ලැබුණා නම් අපි ආයේ මෙහෙ ඉන්න ඕනේ. මෙහෙ ඉන්න ඕනේ. එතන සාහනය ලැබෙන්නේ නැති නිසා තමයි ආයේ අපිට ආයේ මෙතෙන්ට එන්න ඕනේ. හැබැයි අපි හිතනවා අපිට ඒ සාහනය එතනින් ලැබුණ නැතුණාට අපේ දරුවන්ට ඒක ලැබෙන්නේ කියලා. අන්න එහෙම හිතලා අපි මොකක් කරනවද? අපේ දරුවෝ ආයේ එතෙන්ටම යොමු කරනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න මේ සහනය නිවන කියන එක ආගමික උපකරණයක්ම නෙමෙයි. ආගමික උපකරණයක් නම් ওই කුසේ ඉන්න දරුවට මොන ආගමක්ද? නේ? ඒක ක්‍රිස්තියානි මියද මුස්ලිම් මියද දෙමළ මියද හින්දු මියද එකක් නේ. ඔය හැම මිනිස්සෙක්ම දඟල හොයන්නේ මොනවාද? ඔන්න ඔය නිවන. හැබැයි ඒ මිනිස්සුන් ගමනය කරන්නේ එක ක්‍රමවේදයක්. ක්‍රිස්තියානි මිනිස්සුන් ගමනය කරන්නේ තව ක්‍රමවේදයක්. ඉස්ලාම් මිනිස්සුන් ගමනය කරන්නේ තව ක්‍රමවේදයක්. හින්දු මිනිස්සුන් ගමනය කරන්නේ තව ක්‍රමවේදයක්. බෞද්ධ අපි මෙච්චර කාලම ගමනය කරේ තව වේදයක්. තව ක්‍රමවේදයක්. මේ බුදුදහම තුළ ආර්ය දර්ශනය තුළ ඒකට අනුගමනය කරන්නේ ඔයිට වඩා ආත්පසීම වෙනස් ක්‍රමවේදයක්. එහෙනම් බලන්න ඕනේ මේ එක එක ක්‍රමවේද අනුගමනය කරන ඒවයින් ඇත්තටම මේ සහනය ලැබුණේ මොන ක්‍රමවේදද? ඉගෙන කියාගෙන රසාවල් කරලා ලොකු ගෙවල් දොරවල් හදාගෙන ඕක ලැබෙනවා නම් මේ වෙද්දි ඕගොල්ලන්ට ওই ක්‍රමවේදේ අර වෙල් වෙරිෆයි වෙනවනේ. වෙරිෆයි කරනවා කියන්නේ ඒක තහවුරු කරලා දෙනවා. තහවුරු වෙනම් ඕගොල්ලන්ට බය නැතුව කියන්න පුළුවන්. පුතේ මෙන්න මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන්. දැන් එහෙම හිතන උදේශකේ. දැන් කරන ජොබ් එකම වැඩියක් කරන්නේ දෙන්න කියලා හිතන්නේ. දැන් ඕක ඇතුලේ උනේ තියෙන සහනය නැති වෙච්ච එකද අලුත් සහනය කාවුද? අලුත් සහනය කාවුද? හැබැයි අපිට හිතෙන්නේ ඕක නිසා තමයි මේ ඩිංගහරි සහනේ ඉන්නේ කියලා. හැබැයි අපිට පේන්නේ ඕකෙන්ම තමයි මේ සහනේ නැතුනේ. ඒ කියන්නේ ජොබ් එක අතාරින්න කියන එක නෙවෙයි කියන්නේ. තේරුම් ගන්න දෙයක්. අපිට හිතෙන්නේ මේක නිසා තමයි මේ මට්ටමින් හරි ජීවිතේ. අපිට හිතෙනවා අපි මේ ඉගෙන ගත්ත නිසා තමයි මේ මට්ටමින් හරි පොඩ්ඩක් රජය රැකියාව කරලා පඩියක් කරගෙන යන්තම් මේ ජීවිතේකට ගහගෙන යන්නේ. මෙච්චර ව්‍යාපාරය කරපු නිසා කියලා. නේ? එහෙම හිතෙනව නැද්ද? එහෙම හිතෙනවා. හැබැයි අපිට අනිත් පැත්තෙන් බැලුවම තේරෙනවා ඕක නිසාම තමයි අපිට තිබෙන සාහනේ නැති වෙලා තියෙන්නේ. හොඳට මම කියනකොට මේක නේ බලන්න ඕගොල්ලෝ. ඕගොල්ලන්ට කුරුඳු අක්කර 10ක් 15ක් තියෙනවා නම් ඒකෙම නෙමෙයි ඕගොල්ලන්ගේ සාහනේ. ඒකම තමයි සාහනේ. හැබැයි ඒකම නෙමෙයි සාහනේ මුලින්. ඒකම තමයි අසහනයකට මුලින්. ඇයි? දැන් මේක කරන්න ඕනේ. ඔක වෙයි සංගර වෙන්නේ නැහැ. දැන් මේක අතාරින්න පුළුවන්. අතාරින්න බෑ. වටින දෙයක් නෙමෙයි. වටින දෙයක්. ඒක ආරක්ෂා කරපු ගමන් අහිමි වෙන්නේ මොනවද? තමන්ගේ නිදහස, තමන්ගේ
මගේ යොමුතිය. දැන් රසාව කරන්න නොකර බලන්න ජීවත් වෙන්නේ. කරලා බලන්න කර ප්‍රශ්න මේ සහනයක් පවත කරනවා. දැන් මොකද කරන්නේ? ඔන්න ඔය කියන්නේ සතර හිර වෙලා